නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි කලින් කතා කරා මේ මාගධි භාෂාව ඉගෙන ගන්නේ ඇයි කියලා. මොකටද මාගධි භාෂාව ඉගෙන ගත යුත්තේ? ඒ වගේම මේකේ වැදගත්කම දැකපු කෙනා ඒක ඉගෙන ගන්නවා කියන එක. මේ කරුණු අපි පළවෙනි සාකච්ඡාවේදී කතා කරා. ඒ වගේ මේකෙදි මම අර එදා කිව්වා මම හිතන්නේ මේ pāli භාෂාව කියලා කියන්නේ මත මාගධි භාෂාව කියන්නේ විවහාරික භාෂාවක්. ව්‍යාකරණ රීති වලට යටත් වෙලා යෙදිච්ච ලිඛිත භාෂාවක් නෙවෙයි කියන එක. ඒ වගේම මේ ලිඛිත භාෂාවක් හැටියට නැත්නම් ව්‍යාකරණ රීති හැදුනේ බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න පස්සේ. ඒ මොග්ගල්ලාන ව්‍යාකරණ, කච්චාන ව්‍යාකරණ ආදී ව්‍යාකරණ රීති. එතකොට ව්‍යාකරණ රීතියක් මත පදනම් වෙලා යමක් ලියනකොට ඒක වෙනම ශෛලියක් තියෙනවා. එහෙම නැත්නම් විවහාර කරනකොට වෙනම ශෛලියක්. ඒතර මම එදා කිව්වා යම් කිසි කෙනෙක් කෙනෙකුට මේ තියෙන පොත්පත් වලින් තේරුම් ගන්න පුළුවන් ව්‍යාකරණ රීතිය මත පදනම් වෙලා යමක් ලියවලා තියෙනවා නම් ඒක බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා. කියන්නේ ලිඛිත භාෂාවකට එකක් අනුගත වෙලා තියෙනවා. මොකද ව්‍යාකරණ රීති හැදුනේ ඊට පස්සේ නිසා. හැබැයි විවහාරිකව තියෙන ඔක්කොම බුද්ධ භාෂිත වෙන්නේ නැහැ. මොකද විවහාර කරන තැනදී කියන්නේ ව්‍යාකරණ රීතිය හැදෙන්න කලින් විවහාරයක් තිබුණානේ. ඒතර බුද්ධ භාෂිතව නැතුව තව දේවල් තිබුණානේ. එතකොට තව ආයේ කියපු අර්ථකථන තිබුණානේ. එහෙනම් ව්‍යාකරණ රීතිය නැත්නම් ඒ ශෛලියට අනුගතව තියෙන කාරණාව බුද්ධ භාෂිතයක් කියන කාරණාව පිළිගන්න බෑ වගේම සමහර ඒවා ඒ ව්‍යාකරණ රීතියට අනුගත ශෛලියෙන් තිබ්බත් නෙමෙයි විවහාරික භාෂාවෙන් තිබ්බ පිළිගන්න බෑ. ඒ කියන්නේ බුදු ධර්ම විනයට යොමු වෙන්නේ නැත්නම් ඒක ධර්ම විනය බලන මූලික කාරණාව විය යුත්තේ භාෂා රීතිය කියන එක නෙවෙයි. මූලික කාරණාව විය යුත්තේ අර සතර මහා ප්‍රදේශ. සතර මහා ප්‍රදේශ වල තියෙන පැහැදිලි කිරීම මම අර මුලින් හඳුනා ගන්න ටිකක් තමයි ඒක පැහැදිලි කරේ. මොකද ව්‍යාකරණ රීතිය නැතුව ව්‍යවහාරික ශෛලියකින් තියෙන කරුණුත් බුද්ධ භාෂිත නොවන ඒවා තියෙනවා. මොකද මේ බුදුරන් වහන්සේ හිටපු කාලේ ඒ විවහාර කරපු තැන බුදුරන් වහන්සේ තරක් නෙමෙයි විවහාර කරේ. ඒ කාලෙම සද්ධර්ම ප්‍රතිරූපක ඇති වුණානේ. එතකොට නම් ඒ කාලේ ඒවා ඒ ඇති වෙච්ච තැනදිත් විවහාරික ලිඛිත භාෂාවක් නැත්නම් මේ ව්‍යාකරණ රීතිය මත පදනම් වෙලා භාෂාවක් තිබුණේ නැහැනේ. ඊට පස්සේනේ හැදුනේ. ඒ වගේම ව්‍යාකරණ රීතිය නැත්නම් මේ විවහාරික ශෛලියෙන් තියෙන ඔක්කොමත් බුද්ධ භාෂිත නෙමෙයි. ඒක බලන්න ඕන නැත්තේ අර සතර මහා ප්‍රදේශات එක්ක. බුදුරණවහන්සේ කියන්නේ දැන් pāli භාෂාව කියන්නේ මාගධි භාෂාව. ඇත්තට මගධ රටේ භාෂාව. මේකට අකුරු නැහැ. අකුරු නැති වෙන්න හේතුවමයි මේක විවහාරික භාෂාවක් මේ pāli භාෂාව මාගධි භාෂාව. මේක ලිඛිත භාෂාවක් නෙමෙයි. දැන් ලිඛිත භාෂාව විවහාරික භාෂාව ලිඛිත භාෂාවක් බවට පරිවර්තනය වුණා නම් ඒ කියන්නේ සමාජයේ ඒ කාරණාව විවහාර වුණා නම් දිගටම මාගධි භාෂාව දිගටම විවහාර වුණා නම් ව්‍යාකරණ රීති හැදුනට පස්සේ එතකොට ඒක විවහාර වීම සඳහා මේ අකුරු හැදෙනවා. දැන් අකුරු දැන් අපේ සිංහල භාෂාවනත් අකුරු හැදෙන්නේ ක්‍රමානුකූලව මෝරාගෙන ගිහිල්ලා. දැන් බ්‍රාහ්මී අක්ෂර ගත්තට පස්සේ ඒවා ටික ටික මෝරාගෙන තමයි දැන් මේ අකුරු මේ ශෛලිය හැදිලා තියෙන්නේ. අන්න ඒ වගේ බුදුරණවහන්සේ විවහාර කරපු භාෂාව දිගටම පැවතෙනවා නම් ව්‍යාකරණ රීතියත් හැදුනට පස්සේ දිගටම ඒක විවහාරික නැත්නම් ඒක විවහාර වෙවි පවතුනා නම් ඒක sannivedanaya කරගන්නද ලිඛිත ස්වභාවයත් එක්ක අකුරු හැදෙනවා. එතකොට ඒක දිගට නොපැවතිච්ච නිසා ඒක ලියන භාෂාවක් බවට පත් වෙන්නත් අවශ්‍යතාවයක් නොවිච්ච නිසා ලෝකේ විවහාරයෙන් අතුරුදහන් වෙන නිසා අකුරු නැහැ. ඒතර අකුරු හැදුනේ නැහැ pāli භාෂාව නැත්නම් මාගධි භාෂාවට අකුරු නැහැ. එතකොට ශබ්ද තියෙන්නේ. ශබ්ද කියන්නේ
කෙනෙකුට sannivedanaya වෙන්නේ දැන් අදනේ නූතනයේනේ තියෙන්නේ ලිඛිත ලියන කාරණාවත් එක්ක එක එක ක්‍රම. දැන් මේ පණිවිඩ හුමාරු කරන. නැත්නම් දැන් සමහරවල් අතීතයේ සමහර ලියන්න තු සංඥා තියෙනවා. හඳුනා ඒ කියන්නේ කෙනෙකුට සංඥාවකින් තව කෙනෙකුට පණිවිඩයක් දෙනවා. දැන් මෙතනදී අපි කතා කරන තැනදී කෙනෙකුට පණිවිඩයක් දෙන්නේ සද්දයෙන්. ඒ කියන්නේ අපි කතා කරන හඬින්. ඒ කතා කරන ස්වභාවයෙන්. ඒකත් එක්ක තමයි පණිවිඩය යන්නේ. ඒක තේරුම් ගන්න. එතකොට මේ භාෂාව හැදෙන්නේ ඒ කාරණාව ටික මෝරලා ගිහිල්ලා ඒකට දැන් අපි උනත් අපේ භාෂාව උනත් ගත්තාම ඉස්සර තිබ්බ වචන වලට වඩා ඒ වචන ටිකක් මෝරලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අර භාෂාවේ මේ වචන හැදෙන්නේ තව කෙනෙකුට sannivedanaya වෙන්නේ. එතකොට මේ pāli භාෂාවට අකුරු නැහැ. එතකොට ඕනෑම භාෂාවකින් සද්දයෙන් අකුරු ලියන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම අපේ භාෂාවට සිංහල භාෂාවට හරි පහසුයි. ඒ සද්දයෙන් අකුරු ලියන්න දැන් ඉංග්‍රීසි වලට එහෙම ගොඩක් අමාරුයි. මොකද සද්ද ගොඩක් තියෙනවා. ඒ වචන කතා කරනකොට සද්ද දැන් අපි ගත්තොත් එහෙම මේ අල්පප්පාන මහප්පාන කියන එක ප්‍රධාන වැදගත්කමක් වෙනවා. සද්ද. ඒතකොට බං මේ සද්දේ උච්චස්වරය සහ අල්පස්වරය එනකොට අල්පප්පහානදී උච්චස්වරයක් එනවා. භික්ඛු කියනකොට ඊළඟට සංඝ කියනකොට උච්චස්වරයක් එනවා. ඊළඟට අල්ප මහප්‍රාණනකොට අල්ප ප්‍රහාණනකොට සංඝ. ඒතකොට ගයන්න අල්ප. ඒතකොට දැන් මේකෙදි අපට දැන් ඇහෙන කාරණාද අපට දෙකම එකක් වගේනේ ඇහෙන්නේ. සංඝ කියන එකයි සංඝ කියන එකයි. අපට දැන් මේක අපේ දැන් ඔළුවේ මැවිලා තියෙනවනේ මේකේ වචන ටික. වචන ටික ගැන හිතන්න හොඳ නැහැ. වචන කියන්නේ අකුරක් මැවිලා තියෙනවනේ. සද්දය ගැන විතරක් හිතන්න ඕනේ. සද්දය ගැන හිතනකොට සංඝ කියන කොටයි සංඝ කියන කොටයි. ඒතකොට සංඝ කියන කාරණාවේදී අපට සද්දේ වෙනසක් එනව නේද? සංඝ කියන එකට වඩා සංඝ කියන එකේ සද්ද වෙනසක් එනවා. ඒතකොට සංඝ කියන්නේ මහ ප්‍රාණ වලින්. ගහ මහ ප්‍රාණ. සංඝ කියනකොට ගයන්න අල්ප ප්‍රාණ. එතකොට ගයන්න මහ ප්‍රාණ වුණාට පස්සේ සංඝයා කියන එක. ගයන්න අල්ප ප්‍රාණ වුණාට පස්සේ කෙලස් කියන එක. එතකොට එකම වචනේ අර සද්දේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒතර බලන්න අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියන කාරණාව කොච්චර වැදගත් වෙලා තියෙනවද කෙනෙකුට අර්ථය යන්න. කවුරු හරි කිව්වොත් එහෙම මේ කෙනෙක් භික්ෂූන්ගෙන නැත්නම් සංඝයා ගැන අර්ථයක් නිකුත් කරන්න ඕන තැනකදී මේ සංඝයා ඉන්නවද කියලා වගේ හෙව්වා. සංඝයා ඉන්නවද කියන කාරණාව වගේ අපි සිංහලෙන් ඒක අහලා බැලුවොත් නැත්නම් සංඝයා කියලා හරි අහන කාරණාවකදී අපි සංඝ කියන කාරණාව මහ ප්‍රාණ සද්ද නොකරොත් එහෙම කෙලස්කෝ. එතකොට අල්ප ප්‍රහාණ සද්ද කරොත් එහෙම සංඝ කියන කාරණාවේදී අපි සංඝයාකෝ කියන අහන කාරණාව මහ ප්‍රාණ හැටියට උච්චස්වරයෙන් සද්ද නොකරොත් එහෙම කෙලස්කෝ කියන එකයි අර්ථය යන්නේ. සංඝයාකෝ කියන එක නෙමෙයි. එතකොට එහෙනම් මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියන එක කොච්චර වැදගත් වෙනවද කියන කාරණාව මේ භාෂාව කියන්නේ ඒකයි අපේ භාෂාවට මේක ගොඩාක් වැදගත් වෙන්නේ මේ කාරණාව තේරුම් ගන්න. ඒ වගේම තමයි ධම්ම කියනකොට දයන්න මහ ප්‍රාණ. ධම්ම කියනකොට දයන්න අල්ප ප්‍රාණ. ඒතකොට ධම්ම කියනකොට කියන්නේ ධර්මය කියලා. ධම්ම කියනකොට අල්ප ප්‍රාණ දයන්න දාලා ඒක කියනකොට දමණය කියන කාරණාව. දමණය කළ යුතු. දමණය කියන කාරණාව තමයි ඒකෙන් කියන්නේ ධම්ම කියනකොට. එතකොට දැන් ඒකෙත් අර මහා ප්‍රාණ අල්ප ප්‍රාණ දෙකෙන් වෙනස් වෙන්නේ. එතකොට කෙනෙකුට ධම්ම කියලා කතා කළ යුත්තර ධම්ම කියලා කතා කරොත් එහෙම අන්න සම්පූර්ණ අර්ථය වෙනස්. එතකොට මේ සද්දයෙන් ඒ අර්ථය වෙනස් වෙනවා. එතකොට අන්න එහෙනම් දැන් ඉංග්‍රීසි භාෂාව වෙන භාෂාවල මොකද ඒ භාෂා අනිත් ලෝකයේ යෙදුනේ මේ ක්‍රමානුකූලව මේ පසු කාලීනවනේ. ඒ කියන්නේ මේ ලෝකයේ යෙදලා තියෙනතොට මේ භාෂා හැදෙනකොට ඒවට මේ ලිඛිත භාෂාව එක්කම කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ යෙදෙනවා. දැන් මේ මාගධි භාෂාවක් කියනකොට ලිඛිත ස්වභාවය නැතිව තියෙද්දි විවහාරික සමාජයේදී දැන් ලිඛිත භාෂාවෙන් කතා නොකර තියෙනකොට අර්ථයක් ඉස්මතු කරන්නේ ඒකදී වැදගත් වෙන්නේම මේ කතා කරන සද්දයත් එක්ක. එතකොට ඒක පුදුමාකාර වැදගත්කමක් තියෙනවා.
දැන් අනිත් දැන් අපි දන්නවනේ ලෝකයේ අනිත් රටවල් පසු කාලීනව ලෝකයේ ඉදිච්ච රටවල්නේ. ඔය ග්‍රීසිය ඒ වගේ දැන් හැරෙන්නට මේ අනිත් හැම තැනක්ම මේ ලෝකයේ තියෙන්නේ මේ පසු කාලය ඇතුළේ රටවල්. එතකොට ඒ වෙනකොට ලිඛිත භාෂා එදිලා. එතකොට ප්‍රායෝගිකව අවශ්‍ය නැහැ ස්වරයකින් නැත්නම් කටහඬකින් විතරක් අර්ථ ගන්න වෙන මේ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් සිංහල භාෂාවත් ගත්තාම ඊළඟට විශේෂයෙන් හින්දි භාෂාවත් ගත්තාම සංස්කෘත ගත්තාම ඒ හැම එකක්ම අතීතයේ ඉඳලම එදෙච්ච නිසා ඒ වගේ අර සාක්ෂණතාව නැත්නම් මේ අකුරු නැත්නම් ව්‍යාකරණ රීති වලට එන්න කලින් ඉඳලම මේ සද්දයෙන් අර්ථය හුමාරලා තියෙනවා. ඒ නිසා මේ සද්ද ගොඩාක් වැදගත්. ඉතින් ඒ නිසා විශේෂයෙන් පාලි ඉගෙන ගන්නකොට සිංහලයට ගොඩක් පහසුයි පාලි ඉගෙන ගන්න. මොකද ඒකේ ඒ ස්වර නැත්නම් මේ සද්දය යෙදෙන කාරණාව එක. එතකොට එහෙනම් දැන් අපි ඉගෙන ගන්නේ පාලි ඉගෙන ගන්නේ මාගධී භාෂාව ඉගෙන ගන්නේ අපේ භාෂාවෙන්. ඒ කියන්නේ අපේ අකුරු වලින්. ලිඛිත අපේ අකුරු වලින්. පාලි වලට අකුරු නැහැ. එතකොට එහෙනම් අපේ අකුරු වලින් ඉගෙන ගනිද්දී අපි දැන් මේ හොඳට හිතලා බලන්න අපි දැන් අර භාෂා ශබ්දයට නේද යාලා විවහාර කරපු ශබ්දයටනේ අපි අපේ අකුරු වලට ගොඩනගා ගන්නෙ. එතකොට අපිට කොච්චර අවධානමක් ඕන වෙයිද ඒ ශබ්දයට අනුකූලව අපේ අකුරු වලින් මේක කතා කරන්න. විශාල අවධානයක් ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපිට මේ දැන් බලන්න එහෙම ගත්තාම ඒ දහම් පදයක තියෙන අර්ථයක් තේරුම් ගන්න අපි වෙනම භාෂාවකින් අකුරු අරගෙන වෙනම භාෂාවකින් අකුරු අරගෙන ඒ භාෂාවට ව්‍යාකරණ රීතියකුත් හදලා අකුරුත් නැති ව්‍යාකරණ රීතියකුත් නොතිබිච්ච විවහාරික භාෂාවකින් පෙන්නපු ගැඹුරු අර්ථයක් තේරුම් ගන්න යනවා කියන්නේ. කොච්චර එකට යොමුමක් වෙන්න වේද? මම කියපේක තේරෙනවද? අකුරුත් නැති ව්‍යාකරණ රීතියක් මතත් ගොඩනැගිච්ච නැති විවහාරික පමණක් වෙච්ච භාෂාවක අපි අකුරුත් දාගෙන අපි ව්‍යාකරණ රීතියකුත් හදාගෙන ලෝකයේ දැන් වර්තමාන ලෝකයේ මේ ගෝචර නොවන අසාමාන්‍ය ධර්මයක් කියපු ඒ විවහාරික භාෂාව. ඒක තේරුම් ගන්න කොහොම කැපකිරීමක් කරන්න වේද? අසාමාන්‍ය කැපකිරීමක් කරන්න වෙනවා. ඒ අකුරු වලට යොමු වෙන්න වෙනවා. ඒ ව්‍යාකරණ රීති. ඒතර මේ දෙකම ඇත්තටම රොඩු දෙකක්. රොඩු දෙකක් කියන්නේ අර හරි හතිපට්ඨානිය වඩන්න අර පලංචිය ගහ ගන්නවා කියලා උදාහරණය පෙන්නේ උපමාව. පලංචියක් ගහ ගන්නවා වගේ කියලා. ඒතර පලංචිය විසිකරන එකනේ කරන්නේ. මෙන්න මේ වගේ තමයි අර ව්‍යාකරණ රීතියක් නැති. ඒ කියන්නේ ව්‍යාකරණ රීතිය නැති කියන්නේ ව්‍යාකරණ රීතියකින් විවහාර නොවිච්ච අකුරු නැති වත් ධර්ම ගැඹුරු දහමක් ඉස්මතු කරපු. අති ගැඹුරු දහමක් ඉස්මතු කරපු. දේ තේරුම් ගන්න අපට ව්‍යාකරණ රීතියට අනුගත කරගන්න අපේ අකුරුත් දාගන්න වෙනවා. ඒ සද්දේට අනුව දාගන්න. ඒ දෙකම එකතු කරලා තමයි අපට අර මේ කියලා දුන්න කාරණාව තේරුම් ගන්න යමු වෙන්න තියෙන්නේ. එතකොට එහෙනම් මේක හැලෙන ස්වභාවය කොච්චර වැඩි වේද? කියන්නේ ගැඹුරු අර්ථයේ හැලෙන ස්වභාවය. ඇයි අපි මේකට කොටු වෙනවා ඊළඟට? අපි සත්‍ය වශයෙන් ගන්නෙ ඒ අකුරු ටිකයි ඒ රීතියයිනේ. එහෙනම් අපි ඒ දෙක පසු කාලීනව අපි දාගත්ත එක. අරක තමයි මූලික දේ. අපි මේකට තනදී මේක එක්ක අපි යන්න යනකොට හරියටම මේක යමු නැත්නම් මම එදත් කිව්වේ. හරියටම යමු නැත්නම් එහෙම අපට හැලෙනවා සැබෑ අර්ථය. ඒකයි ගොඩාක් නූතනීය වෙලා තියෙන්නේ. ඉතින් මොකටද මේක ගත්තේ කියන එක අමතක වෙනවා. හතිපට්ඨානේ අර කයේ කය අනුව දකින්නේ කයක් ඇතයි කියලා ගත්තා වගේ කියන කාරණා අමතක කියලා දැන් අර කරන මේ භාවනා ක්‍රම වගේ මේකේ මොකද තියෙන්නේ කියලා බලන්නේ නැහැ වගේ මේ භාෂාව ඉගෙනගෙන ඒකට අනුගත වෙන්නේ මොකටද කියලා අන්න බලන්නේ නැහැ. එතකොට එනං ඔන්න මම පැහැදිලි කරේ අකුරු කියන එක. ඒතර අකුරුත් නැහැ. ව්‍යාකරණ රීතියකටත් විවහාරයක් නෙමෙයි තිබුණේ. ඒ දෙකම නැති භාෂාවක් මගදී භාෂාව. එතකොට එහෙනම් දැන් අපි ඒ කාරණාව අපි අකුරුත් දාගෙන ව්‍යාකරණ රීතියකුත් දාගෙන දෙකම එකතු කරගෙනයි අපි දැන් ඒක තේරුම් ගන්න යන්නේ. එහෙනම් ඒකට කොච්චර අවධානයක් කොච්චර වැදගත්කමක් දෙන්න වෙයිද සහ ඒ වැදගත්කම හැබැයි දිය යුත්තේ අර්ථයක් ගැනීම පිණිස මිසක් මේක ඒකාන්ත නිෂ්ඨාව කියලා බැහැ ගන්න නෙමෙයි. මොකද මේක පස්සේ අපි මේක තේරුම් ගන්න යමු වෙන්න ගන්න එකක් නිසා.
එතකොට මේකේ තියෙනවා පාලි භාෂාව ඉගෙන ගන්නකොට දැන් උතර අපේ අකුරු වලින් ඉගෙන ගන්නේ අපේ හෝඩියෙන් තමයි ඉගෙන ගන්නෙ. අපේ හෝඩියෙන් ඒ හෝඩියට අක්ෂර අපි දාගන්නවා. ඒ කියන්නේ අපි දැන් හෝඩියකුත් හදා ගන්නවා කියන්නේ නේ. ඒ කියන්නේ පාලි භාෂාවකට අපේ අකුරු වලින් හෝඩියකුත් හදා ගන්නවා. අපේ අකුරුන් හදාගන්නේ. එතකොට ඒක අපි නෙමෙයි හදාගන්නේ. ඒක අපට හදලා දුන්නා. ඒ ව්‍යාකරණ රීති හදපු උත්තරමියෝ. එතකොට ඒ අකුරු හදලා අපේ අකුරු හදලා දුන්නේ ඒ භාෂාව තුළ විවහාර වෙච්ච අකුරු ටික සමීක්ෂණයක් කරලානේ. නැත්නම් අකුරු තිබිලා විවහාර වුණා කියන එක නෙවෙයිනේ. ඒ සද්දකින් විවහාර වුණේ. එතකොට ඒ සද්දයට අනුකූල වෙච්ච අකුරු මේ මොනවද කියලා හොයලා තමයි මේ අපේ හෝඩිය අකුරු අරගෙන ඒක ඉස්මතු කරලා තියෙන්නේ. එතකොට මේ පාලි භාෂාව නැත්නම් මාගධි භාෂාව බුදුරන් වහන්සේ විවහාරික කරපු නැත්නම් ඒ කාලේ සමාජයේ විවහාර කරපු භාෂාව තුලත් දැන් අපි මේකට අපේ පැත්තෙන් අපි ඉස්සලාම යොමු වෙලා තේරුම් ගන්න වෙනවා ඒ කාරණාව කියන එකට යන්න තියෙනවා මේ භාෂාවේ අකුරු යෙදෙන ක්‍රම දෙකක්. භාෂාවක ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා. හැම භාෂාවකම වගේ තියෙනවා. දැන් අපේ භාෂාවෙත් තියෙනවා අකුරු ක්‍රම දෙකක්. එකක් තමයි ව්‍යංජන, අනික තමයි ස්වර. ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවානේ. සිංහල වලත් තියෙනවා. ව්‍යංජන සහ ස්වර. එතකොට ස්වරය කියලා කියන්නේ එක අකුරක් තනියම කියන්න පුළුවන් එක. ස්වර කියලා කියන්නේ එක අකුරක් තනියම කියන්න පුළුවන්. අයන්න විතරයි. දැන් මේකේ හොඳට හිතන්න මේ සද්දයෙන් මේක යන්නේ කියන කන හොඳට හිතන්න. ඒතකොට සද්දයත් එක්ක අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. කා කියනකොට එක අකුරු දෙන්නේ අකුරු දෙකයි. බලන්න හොඳට. කා කියනකොට අකුරු දෙකයි. කයන්න ලියන කයන්නක් හිතන්න එපා. කා කියනකොට කයන්නකුයි අයන්නකුයි දෙකක් කියවිලා. අකුරු දෙකක් ඉදලා. ඊළඟට කී කියනකොට කයන්නකුයි යන්නකුයි දෙකක් ඉදලා. ඒතර අකුරු දෙක. එතකොට අකුරක් තනියම යෙදෙන එකට කියනවා ස්වරය කියලා. තනියම අකුරක් යොදන්න බැරි එකට කියනවා ව්‍යංජන කියලා. තේරුණා නේද? අකුරක් තනියම යොදන එකට කියනවා ස්වරය කියලා. අකුරක් තනියම යොදන්න බැරි එකට කියනවා ව්‍යංජන කියලා. එතකොට දැන් මේක හොඳට හිතන්න අතීත භාෂාවත් එක්ක අතීතයේ වචන අකුරු තිබ්බේ නෑ. අකුරු නැතුවයි මේක ඉවහාර වුනේ. එතකොට දැන් අපට කා කියන කාරණාව කියනකොට අපට දැන් කයන්න කොළුවේ මතක් වෙනවනේ. ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. අකුරක් මතක් වෙනවනේ. අකුරක් මතක් වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කා කියනකොට අපට ශබ්ද දෙකක් එනවා. ශබ්ද ස්වර ඒ කියන්නේ ශබ්ද දෙකක් එනවා. කයන්නකුයි අයන්නකුයි ශබ්දයක් එනවා. ඩා කියනකොට ශබ්ද දෙකක් එනවා. ඩයන්නකුයි අයන්නකුයි. ඊළඟට න කියනකොට ශබ්ද දෙකක් එනවා. නයන්නකුයි අයන්නකුයි. නමුත් ආ කියනකොට එක අකුරයි එන්නේ. ඊ කියනකොට එක අකුරයි එන්නේ. ඌ කියනකොට එක අකුරයි එන්නේ. ඒ කියනකොට එක අකුරයි එන්නේ. ඕ කියනකොට එක අකුරයි. එක අකුරයි නේද ඒවට එන්නේ. අන්න ඒවට එක අකුරයි. ඒතර එක අකුරක් විතරක් හේදෙන එක අකුරක් නෙමෙයි සද්දයක්. එක සද්දයක් විතරක් හේදෙන අකුර ස්වරයක්. එක සද්දයක් විතරක් හේදෙන අකුර ස්වරයක්. සද්ද දෙකක් එකතු වෙනවා නම් එක ව්‍යංජනයක්. ඒ කියන්නේ තනියම අකුරකට ඉන්න බැරි එක. තනි සද්දයකට තියන්න බැරි අකුරක් ව්‍යංජනයක්. හැබැයි උක් කියනකොට එතකොට හරි. නමුත් උක් කියලා අකුරක් නැහැ. උක් කියලා අකුරක් නැහැ. එතකොට ක කියලා අකුරක් තියෙන්නේ. එතකොට උක් කියනකොට ඔන්න එක අකුරයි. නමුත් ඒක අකුරක් නෙමෙයි. ඒක තව කරුණක් එකතු වෙලානේ තියෙන්නේ. එතකොට ක කියනකොට ඔන්න අකුරු දෙකක්, දැන් ශබ්ද දෙකක් එනවා. එතකොට ඒක තමයි ව්‍යංජනයි ස්වරයි. දැන් ව්‍යංජන ස්වරය තියෙනවනේ. සද්දයත් එක්ක ව්‍යංජනයි ස්වරයි කියන්නේ අන්න එකත් එක්ක. එතකොට මේකෙදි දැන් ස්වර තියෙනවා එතකොට ආ ඊ ඌ ඒ ඕ ඔන්න ඔය ස්වර ටික තමයි පාලි නැත්නම් මාගධි විවහාරයේ යෙදුන තනි අකුරු නැත්නම් තනි සද්ද මාගධි විවහාරයේ යෙදුණු තනි සද්දවල හම්බ වෙන්නේ ආ ඊ ඌ ඒ ඕ කියන මෙන්න මේ ස්වර 6.
ස්වර 6යි හම්බ වෙන්නේ. අ ආ इ ඊ ස්වර 8යි. ඌ ඒ අ ආ इ ඊ ඌ ඒ ඕ කියන මේ මුල් ලකුරු ටික ඒක අපි දැන් එහෙම හිතන්න එපා. මුල් ලකුරුකට අපේ භාෂාවෙන් බලන්න යන්නේ. සිංහල භාෂාවෙන්නේ. දැන් මේක සිංහල භාෂාව නෙමෙයි. අපේ අකුරු ගත්තට. සිංහල හොඩිය නෙමෙයි. අපේ අකුරු ගත්තට මේක සිංහල හොඩිය නෙමෙයි. එතකොට මෙන්න මේ ටික තමයි ස්වර ඇත්තටම ගත්තොත් එහෙම මේ ස්වර කියන කාරණාව තනි අකුරක් හැටියට මෙන්න මේ කාරණා යෙදෙන තැනදී මේ ස්වර 8කුයි ව්‍යංජන ටිකයි මේ කාරණාව කතා කරනවා. ඊළඟට තව එකක් තමයි දැන් මෙතනදී මේ ස්වර තව මේ පාළි යෙදෙන විදිහක් තියෙනවා. අපි ඒකත් බලන්නට ඕනේ මේ පාළි යෙදෙන විදිහේදී. ඒ ඕ කියන ස්වර දෙක. දැන් ස්වරයි ව්‍යංජනයි කියන එක තේරෙනවනේ. ඔව්. දැන් ඒ ඕ කියන මෙන්න මේ ස්වර දෙක සාමාන්‍යයෙන් පාළි භාෂාවේ යෙදෙන්නේ ඒ ඕ හැටියට නෙමෙයි. ඒ ඕ කියලා. පාලි භාෂාවේ මේකේ විවහාරය යෙදෙනකොට ඒක තේරුම් ගන්න. දැන් ස්වර දැන් මේ ආ इ ඊ ඌ කියන ස්වර දෙක කතා කරනවනේ ස්වර ටික. ආ इ ඊ ඌ කියන. හැබැයි මේ ස්වර ටික කතා කරාට ඒකට තනියම දැන් ආ කියනකොට අයන්නින් විතරක් අවසන් වෙන ස්වරය තියෙනවනේ. ඌ කියනකොට උයන්නින් විතරක්. ඊ කියනකොට ඉයන්නින් විතරක්. නමුත් ඒ ඕ කියන ස්වර දෙක ඒ ඕ කියලා නෙමෙයි යෙදෙන්නේ. පාලිය කතා කරන ඒ ඕ දීර්ඝ වෙලා. ඒ ඕ ඒ කියන්නේ ඒක යෙදලා තියෙනවා නම් ඒ හැබැයි අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ ඕ විතරක් සද්ද වෙන. ඒ කියන්නේ ඒක ඊටාම් අල්පයි. ඒ තමයි මුලින් යෙදෙන්නේ ගොඩක් වෙලාවට ඒ ස්වරයට ඒතර ස්වරය කියන්නේ සද්දයක් තනි අකුරක් ලියන්න පුළුවන්. ඒ ස්වරයට පස්සේ බැඳි අකුරක් තියෙනවා නම් ස්වරයට පස්සේ බැඳි අකුරක් කියන එක තේරුම කියලා වගේ දෙනවා නම් ඒ කියන්නේ බැඳි අකුර යොදන්නේ මේ අල්තයන්න දාන්නනේ කියන කාරණාව. කියන කාරණාව. ඒතකොට මුලයක අල් කරලා ලියන එක තමයි බැඳි අකුර කියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු බික්කු කියලා ලියනකොට බියන්න ලියලා කයන්න බැඳි කරලායි කු ලියන්නේ. එතකොට බැඳි අකුරන්නේ. ඒක කියන අකුරටයි කු දාන්නේ. බැඳි අකුරක් යෙදෙන අවස්ථාවක් එනවා නම් ඒ ඕ කියන එකට පස්සේ. ඒ කියන්නේ බැඳි අකුරක් කියන එක අපිට ආයෙත් තේරුම් ගත්තොත් අල් අකුරක් එනවා. අල් අකුරක් යෙදෙන්නේ නැහැනේ. අල් අකුරු යෙදෙන්නේ නැහැ පාලි භාෂාවේ. ඒ කියන්නේ අකුරු නැහැනේ ඇත්තටම. අල් අකුරු යොදන්න දෙයක් නැහැ. දැන් මේක ඇත්තටම මේ හදපු ක්‍රමයක් එකේ හදලා තියෙන්නේ. අපි සිංහලෙන් පොව බැඳි අකුරු ලියන්නේ. ඒ කියන්නේ අල් අකුරක් කියන කාරණාවක් යෙදෙනවා නම් ස්වරයකට ඒ ඕ කියන ස්වරයට පස්සේ එතකොට එතන යෙදෙන ඒ ඕ ශබ්ද වෙන්නේ ඒ ඕ කියලා නෙමෙයි. ඒ ඕ දීර්ඝ වෙන්නේ නැහැ. එතන ස්වරය ඒ ඕ කියලා යෙදෙන එක ඒ ඕ කියලා ශබ්ද වෙන්නේ නැහැ. අනිත් සෑම තැනම ශබ්ද වෙන්නේ ඒ ඕ කියලා. අන්න ඒක විතරක් ඒක මතක තියාගත්තා නම් හරි. තේරෙනවද කියපේක? ඒ ඕ කියන දෙක ඒ අකුරු දෙක දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම වචනේ දැන් ඕලියන් ඕගතරණ. ඇයි එතන ඔයන්නේ ඉදලා තියෙන්නේ බැඳයවරක් එක නෙමෙයිනේ. ඕගතරණ කියන්නේ නැහැ එතෙන්ද. ඕගතරණ. ඕලියන්ති ඕගතරණ. එතකට ඕ විතරක් එදෙන්නේ නැහැ. ඊළඟට ඕකම් නෙමෙයි ඕකම් පහය. ඕලෝකීත්වා ඕ අකුරු ඕලෝකීත්වා. ඒතර ඔයන්න නෙමෙයි දෙන්නේ ඕලෝකීත්වා. එත්ත කියනකොට ඒත්ත කියන්නේ නැහැ. ඇයි එත්ත කියන එයන්න ලියනකොට අල්ත යන්නනේ තියෙන්නේ. එත්ත. එතකොට අල්ත යන්නක් නැත්නම් බැඳි අකුරක් අල්වීමක් ඒ ස්වරයට පස්සේ දෙනවා නම් එතකොට ඒ ස්වරයේ සද්ද වෙන්නේ දීර්ඝව නෙවෙයි. ඒත්ත කියන්නේ එත්ත. දැන් ඒවන් කියනකොට එවන් නෙමෙයිනේ කියන්නේ. ඒවන් මේසුතං.
ඇයි ඒ අකුරට පස්සේ තිබුණේ හල් අකුරක් නෙමෙයි. ඒ නිසා ඒවා. එතකොට ඒ සහ ඕ කියන අකුරු දෙක බ්‍රස්වව නැත්නම් දීර්ඝව යෙදෙන්නේ නැත්තේ එක අවස්ථාවකයි. ඒ තමයි ඒ හරි ඕට හරි පස්සේ හල් අකුරක් තියෙනවනම්. ඒ කියන්නේ බැඳි අකුරක් තියෙනවනම්. නැත්නම් අනිත් හැම සැරේකම ඒ ඕ කියන එක දීර්ඝවයි යෙදෙන්නේ ඒ ඕ කියලා. එතකොට ඔන්න ඔය ඒ තමයි මේ ව්‍යංජන සහ ස්වර යෙදිලා තියෙන විදිය. දැන් බලන්න මෙච්චර දෙයක් අධ්‍යයනය කළා මේ කච්චා නිරාකරණය හැදුවා කියලා කියන්නේ කොහොම අධ්‍යයනය කිරීමක් කළා තියෙනවද? එතකොට දැන් ඊළඟට තමයි දැන් අපි දැන් කියලා දෙන්න අවශ්‍ය නැහැනේ පාලි ලියන තැනදී මොකද අපේ දේශනාවක් තේරුම් ගන්න ඒක අවශ්‍යයි. නමුත් දැන් ගොඩක් වෙලාවට දන්නවනේ බැඳි අකුරු දෙකක් ලියනකොට ඕනෑම බැඳි අකුරු දෙකක් ලියනකොට මුල් අකුර අල් වෙනවා. කඩනකොට. බැඳි අකුරට කලින් කොඹුවක් තියෙනවනම් බැඳි අකුරට කලින් කොඹුවක් තියෙනවා ඒ කොඹුව ආйти මුල් අකුරට නෙමෙයි. බැඳි අකුරට කලින් බැඳි අකුරු දෙකක් තියෙනකොට ඒකට කලින් මුලට කොඹුවක් තියෙනවනම් කොඹුව ආйти මුල් අකුරට නෙමෙයි දෙවෙනි අකුරට. ඊළඟට ඔය ටික තමයි සාමාන්‍ය දැන් මේ ලියන දැන් අපි සූත්‍ර පොතේ තියෙන එක තේරුම් ගන්න යනකොට අපි බලන්න ඕන නැත්තේ අන්නේ ඒ කාරණාවත් එක්ක බැඳි අකුරු තියෙන විදිහට. නැත්නම් අපිට ඒකේ තියෙන කාරණාව කියන්න බැරි වෙනවා. ඇයි බැඳි අකුරු එක ඒ ලියන විදිහ ඉගෙන ගත්තේ නැත්නම් අපි අර කොඹුව පළවෙනි අකුරට දානවනේ. බැඳි අකුරක කොඹුව දාන්නේ දෙවෙනි අකුරට. බැඳි අකුරේ පළවෙනි එක උත් අකුර. ඒ කියන්නේ මූලික අක්ෂර ස්වභාවයක් ඉදෙන්නේ. මූලික අක්ෂර ස්වභාවයක්. ඒ කියන්නේ උක්, උඩ්, උත්, උද්, උන් අන්නේ වගේ. දැන් වන්නෝ කියලා අපි කියමුකෝ වන්නෝ. වන්නෝ කියනකොට ලියන්නේ වයන්නයි කොඹුවයි නයනු දෙක බැඳලා ඊළඟට නෝ කරලා. ආයෙ තමයි පාලි වල නෝ කරලා ලියන දේ නැහැ. පාලි වලදී. පාලි වලදී කියන අතර පාලි නෙමෙයි අපි පාලි ඉගෙන ගන්න යනකොට මේ අපට යෙදුන මේ ව්‍යාකරණ රීතිය අකුරු විවහාරයේදී අපි දැන් ඉගෙන ගන්න දේදී එහෙම ලියලා නැහැ. ඒ නෝ කියලා හදට වන්නෝ කියනකොට වයන්න ලියව කොඹුව ලියව නයනු දෙක බැඳලා ලියව නෝ කියලා එහා පැත්තෙන් දැම්මා. එතකොට අර කොඹුව ආйти වෙන්නේ දෙවෙනි අකුරට. පළවෙනි එක වන් අන්න යන්නේ වන්නෝ. එතකොට මෙන්න මේ විදිහට තමයි පාලි අකුරු ලියවෙන්නේ. එතකොට දැන් හැම වෙලේම අකුරක් බැඳෙන්නේ හල් කිරීමකදී. වෙන ක්‍රමයකදී බැඳෙන්නේ නැහැ. බික්ඛු, වන්නෝ, බුද්ධෝ. එතන බුද්ධෝ කියනකොට දයන්නට කලින්නේ කොඹු වෙන්නේ. ඒතර බුයන්නයි බින්දුවයි දයනු දෙක බැදලා දෝ කරනවා. එතකොට ඒකේ අර කොඹුවයි තියෙන්නේ දෙවෙනි දයන්නට. මෙන්න මේ විදිහට තමයි පාලි වල අකුරු නැත්නම් අපට කියලා දුන්න මේ කියලා දෙන්න අපට මේ ආපු අක්ෂර ස්වභාවය එක්ක යෙදিলা තියෙන්නේ. එතකොට මේ පාලි භාෂාවේ යෙදিলা තියෙන මේ අකුරු ස්වභාවය ගත්තහම අකුරු තියෙනවා තනියම කතා කරන්න බැරි අකුරු 33ක් තියෙනවා. ස්වර තියෙනවා 8ක්. අකුරු 33ක් තියෙනවා. ස්වර තියෙනවා 8ක්. එතකොට ඔක්කොම 41ක් තියෙනවා. අකුරු ඒ කියන්නේ දැන් ඒක තේරුම් ගන්න හොඳට මේක මේ විදිහට අපට මේ අධ්‍යයනය කළ දුන්න එකක් ඉගෙන ගන්න. මේ ධර්මයට යමු වෙන්න. ඊළඟ දැන් කෙටිව ලියන එකයි දීර්ඝව ලියන කෙටිවයි දීර්ඝවයි යෙදෙන එක හරි නේද? ඒ ඕ කියන දෙක දීර්ඝවමයි යෙදෙන්නේ කෙටිව යෙදෙන්නේ එක අවස්ථාවක. ඊළඟට අකුරු තනියම කතා කරන්න පුළුවන් ඒවා තමයි ස්වර කියන්නේ. අකුරු තනියම සද්ද කරන්න බැරි ඒවා තමයි ව්‍යංජන කියන්නේ. ඊළඟට තමයි මේ පාලි භාෂාවට මේ ව්‍යාකරණ ඉගෙන ගන්නකොට අපි මුලින් කතා කරේ මහා ප්‍රාණ අල්ප ප්‍රාණ කියන දෙක විශේෂයෙන් දැනගන්න ඕනේ කියලා. එතකොට මේ අකුරු වල දැන් අපි ඉංග්‍රීසි භාෂාවල එහෙම ගත්තොත් එහෙම එකක් නැහැනේ. ඉංග්‍රීසි භාෂාව අක්ෂර 26 ගත්තට පස්සේ එහෙම එකක් නැහැ. ඒ වෙන්වෙන් ශබ්ද 26ක් නේ තියෙන්නේ. දැන් සිංහල භාෂාවෙත් එක තියෙනවා. දැන් මාගධි භාෂාවට අපි ඉගෙන ගන්න විවහාරික භාෂාවට යන්න යනකොට එතනදිත් තියෙන්නේ අක්ෂර 33 යෙදෙන්නේ
අල්ප ප්‍රාණ මහ ප්‍රාණත් එක්ක. එතකොට ක ඛ කියන අකුරු දෙකක් හැටියට දෙන්නේ. එතකොට අකුරු දෙකක් ඇයි එච්චර වැදගත් නේ ඒක. දැන් අපි ගත්තොත් ගහ ග. දැන් අපි සංඝ කියනකොට සම්පූර්ණ අර්ථ දෙකක්නේ. අර්ථ දෙකක් නම් ශබ්ද දෙකක්. එතකොට එන අකුරු දෙකක් නේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක එච්චර වැදගත් නේ. ධම්ම අකුරු දෙකක් දායන්න. එතකොට අන්නේ වගේ මේ භාෂාවේ ගත්තාම කාක ගාග ඒවා වෙන අකුරු. දහද ඊළඟට චාච ජාජ ඤ ගොඩක් වෙලාවට දෙනවා. ඊළඟට ඨාඨ දහඩ තාත දහද මේකෙදි ගයනු සයනු හිම නෑ. ගයනු සයන්න නෑ, පයනු සයන්න නෑ. ඒ කියන්නේ දැන් අපි සිංහල හොඩිය නෙමෙයි ඉගෙන ගන්න. සයන්න විතරයි තියෙන්නේ. ගයනු සයන්නක්, පයනු සයන්නක් මේ හොඩිය නෑ. මේකේ තියෙන්නේ කාක ගහග කියලා එකක් තියෙනවා. කාක ගහග බිඳුව එනකොට අර ඩයන්න වගේ එකක් තියෙන්නේ. සංඝ කියනකොට ඩයන්න වගේ එකට කාක ගහග චාච ජහජ ඤ චාච ඡයනු දෙක චාච ජයනු දෙක ජහජ ඤ කියන්නේ ඤයන්න කායන්න බැඳ ඤයන්න. ඊළඟට ඨාඨ දහඩ නයනුත් එකයි තියෙන්නේ. නයනු දෙකම තියෙනවා. ඨාඨ ඨයනු දෙකයි දහඩ නයනු දෙකයි. නයනු දෙක මූර්තද සංඥක මිසක් සද්දයේ කාරණාව එක නෙමෙයි. මහ ප්‍රාණ අල්ප ප්‍රාණකේ සද්දේ වෙනසක් තියෙනවානේ. නමුත් නයනු දෙකේ එහෙම එකක් නැහැ. ඒ යෙදෙන විදිහත් එක්ක තමයි ඒක කතා කරන්නේ. නයනු දෙක අල්ප ප්‍රාණ මහ ප්‍රාණ නෙමෙයි තියෙන්නේ. ඊළඟට තාත දහද න පාප භාබම. ඒතර බලන්න මේ ටිකේම අර තිබිලා තියෙන ඔක්කොම අර අල්ප ප්‍රාණ මහ ප්‍රාණත් එක්කමයි. ඊළඟට යරලවස හල අං. ඔන්න ඔය ටික තමයි ව්‍යංජන කියන්නේ. එතකොට ව්‍යංජන දැන් අං කියනකොටමත් ඒකත් අයන්න බිඳුව. අතට බිඳුව කියන කාරණාව වෙදෙන්නේ කියන අර මේ දායන්න වගේ එකකින් තමයි බිඳුව එදලා තියෙන්නේ. මේ ටික තමයි පාලි භාෂාවක් ඉගෙන ගන්න යමු වෙනකොට ඒකේ අපි ව්‍යාකරණ රීතියකට යන්න කලින් ව්‍යාකරණ රීතියක් කියන්නේ ලිඛිත භාෂාවක්නේ. එතකොට ලිඛිත භාෂාවකට යන්න කලින් ලිඛිත භාෂාවකට අකුරු ඕනේනේ. අකුරුත් අපි දාගන්නවා අපේ භාෂාවෙන් සද්දය අනුව. එතකොට සද්දය අනුව අකුරු දාගන්න විදිහ තමයි අර ස්වර ව්‍යංජන අනුව සහ ඒව යෙදෙන දේ අනුව තමයි ඒ ටික තියෙන්නේ. එතකොට ඒ ටික තමයි ඒ විස්තරයේත් එක්ක කතා කරන්න තියෙන්නේ.